ඒ යෝධයා අවදි කරවන දේශී අඳුහැරය. හරි. අයිබෝන් පුතේ. අද දවසේ අපි සාකච්ඡා කරන්න තෝරගත්තු මාතෘකාව තමයි ඔයාලගේ 8 වෙනි ඒකකයට අයත් 3 වෙනි නිපුණතාවය. ඒ තමයි මහා විහාරය හා අභයගිරිය කේන්ද්‍ර කොට ගනිමින් බිහි වූ ආගමික සමාජීය හා සංස්කෘතික ප්‍රවණතාව කියන මාතෘකාව. මහා විහාරය හා අභයගිරිය කේන්ද්‍ර කොට ගනිමින් බිහි වූ ආගමික සමාජීය හා සංස්කෘතික ප්‍රවණතා. එතකොට මේ මාතෘකාව යටතේ එන මේ මහා විහාරයට අදාළ කරුණු සාකච්ඡා කරන තමයි අපි අද දවසේ තීරණය කරේ. අපි දන්නවා ಭಾರತය තුල පැවති තුන්වන ධර්ම සංගායනයේ ප්‍රතිඵලයක් විදියට ලංකාවට හිමි වෙන උපතේ නිර්මල ථේරවාදී බුදුදහම. ඒ තමයි තුන්වන සංගායනයෙන් පස්සේ නවරටක සසුන් පිහිටුවීමේදී මහා මහින්ද හිමි එහෙම නැත්නම් අපි කියන මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු දූත පිරිසක් ලංකාවට වැඩම කළා. පොසොන් පොහෝ දිනක මිස්සක පවුවට වැඩම කළානේ. ඒතර අන්නේ ආගමනයේ ප්‍රතිඵලයක් විදියට ලංකාවට ලැබෙනවා ථේරවාදී බෞද්ධ ඉගැන්වීම්. ඒ විදියට ලැබුණු බෞද්ධ ඉගැන්වීම් නැත්නම් මේ බුදුදහම ලංකාව තුල ස්ථාපිත කරලා ආරක්ෂා කරගෙන ඉදිරියට පවත්වගෙන යන්න මුලින්ම ගොඩනැගුණු විහාර සංකීර්ණය තමයි මේ මහා විහාර සංකීර්ණය නේ. ඒතර මහා විහාර සම්බන්ධයෙන් උසස් පෙළ විභාගයට අදාළව බැලුවොත් ප්‍රශ්න නිර්මාණය වීමේදී ආකාර කිහිපයක ප්‍රශ්න අහන්න පුළුවන්. එක එකක් තමයි මහා විහාරයේ ශාසනික සේවාවන් නැගීමට ලක් කරන්න විදියේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ. ඊට අමතරව ථේරවාදී බුදුදහමේ ආරක්ෂාව පිණිස මහා විහාරිකයන්ගෙන් සිදු මෙහෙවර ඇගීමට ලක් කරා. එහෙම නැත්නම් මහා විහාරිකයන්ගේ ජාතික මෙහෙවර ඇගීමට ලක් කරා. පැහැදිලිද? ඒතර මේ විවිධ ප්‍රශ්න නිර්මාණය වීමේ හැකියාව තියෙන උසස් පෙළ විභාගයේදී. එතකොට මේ මහා විහාරය ගොඩනැගෙන්නේ මහමෙවුනා උයන තුලනේ. මහාමේඝ වනය කියන එහෙම නැත්නම් මේ මහමෙවුනා උයන කියන සීමාව තුල තමයි මහා විහාර සංකීර්ණය ගොඩනගන්නේ. එතකොට මහමෙවුනා උයන සංඝසතු කරලා පූජා කරලා තමයි මහා විහාරය ගොඩනැගුවේ. ඒ තමයි කවුරු විසින්ද? දේවානම් පීතිස්ස රජු විසින්. නේ? දේවානම් පීතිස්ස රජතුමා විසින් මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි තමයි මේ සීමා ලකුණු කරලා මහා විහාර සංකීර්ණය ගොඩනැගුවේ. ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ රජු සමග නුවර වටා ඇවිද යමින් සීමා ලකුණු කරවලා මහා විහාරය ගොඩනැගූ බවට තමයි තොරතුරු සඳහන් වෙන්නේ. එතකොට මේ විදියට ගොඩනගපු මහා විහාරය තමයි පුතේ ලංකාවේ ථේරවාදී බුදුදහමේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය බවට පත් වෙන්නේ. නේ? දෙවන පෑතිස් රජ සමයේ නිර්මාණය වෙන මේ මහා විහාරය තමයි ලංකාව පුරාම බුදුදහම ව්‍යාප්ත කරන්න කැප වෙන්නේ. පළමු වන සියවසේ වලගම්බා රජ දවස ඔය අභයගිරි විහාරය ගොඩනගෙනෝනේ. රජු විසින් අභයගිරිය කියලා විහාරයක් ගොඩනගලා කුපික්කල වනවාසී මහාතිස්ස කියලා තෙරණම්කට පූජා කරා පෞද්ගලික ආරාම පූජාවක් විදියට. එතකොට මෙන්න මේ කියන්නා වූ අභයගිරි විහාරය ගොඩනැගෙන තුරුම ලංකාවේ බුදුදහම ආරක්ෂා කරගෙන ඉදිරියට පවත්වාගෙන ගියපු එකම විහාර සම්ප්‍රදාය තමයි පුතේ මහා විහාර සම්ප්‍රදාය. නේ? දීර්ඝ කාලයක් පුරා බුද්ධාම රැකගත්තේ මහා විහාරිකයන්. පැහැදිලිනේ? එතකොට මහා විහාරයේ දෙවන පෑතිස් රජතුමා විසින් ගොඩනගනවා. ඒ වගේම විවිධ රජවරු විසින් මහා විහාරිකයන්ගේ දියුණුවට මහා විහාර සම්ප්‍රදායේ දියුණුවට විවිධ අනුග්‍රහයන් දැක්වූ බවට තොරතුරු සඳහන් වෙනවා. ඒ කියන්නේ මහා විහාරයට අනුබද්ධව පිරිවෙන් මධ්‍යස්ථාන රැසක් තිබිලා තියෙනවා. නේ? විවිධ රජවරු විසින් ඔය කාලප්පාසාදය, පියංගු පිරිවෙන, බුත්තවංක පිරිවෙන මේ ආදී මධ්‍යස්ථානයන් මහා විහාරයට පූජා කළ බව සඳහන් වෙනවා ගොඩනගලා. නේ? කාලප්පාසාදය දෙවන පෑතිස් රජ දවසම ගොඩනැගුණු පළවෙනි ස්ථානයනේ කාලප්පාසාදය. ඊට අමතරව පියංගු පිරිවෙන, බුත්තවංක පිරිවෙන මේ ආදී මධ්‍යස්ථානයන්
මහා විහාරකයන්ගේ දියුණුව පිණිස රජවරුන් විසින් පූජා කළ බවට තොරතුරු සඳහන් වෙනවා. එතකොට දෙවන පෑතිස් රජුගේ නිර්මාණයක් වන මේ මහා විහාරය තවදුරටත් පුළුල් කරලා උසස් සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කරන්න දුටුගැමුණු වැනි පාලකයන් පවා කැපකිරීම කළා කියලා සඳහන් වෙනවා. නේ? එතකොට මේ මහා විහාර සීමාවෙම තමයි රුවන්වැලි මහා සෑයනේ, ලෝවා මහා ප්‍රාසාද මේ ආදී දේවල් ගොඩනගන්නේ දුටුගැමුණු රජ දවස. එතකොට පැහැදිලි මහා විහාරකයන්ගේ දියුණුව පිණිස බොහෝ පාලකයන් විශේෂයෙන්ම අනුරාධපුර යුගයට අදාළව බොහෝ පාලකයන් උදව් උපකාර කරපු බවට තොරතුරු සඳහන් වෙනවා. නේ? එතකොට අපි දන්නවා දැන් මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා කියන පුතේ ධාරණ ශක්තියෙන් මෙන්ම ප්‍රඥාවෙන් පරිපූර්ණ වූ භික්ෂුන් වහන්සේලා. ධාරණ ශක්තියෙන් මෙන්ම ප්‍රඥාවෙන් පරිපූර්ණ භික්ෂුන් පිරිසක් වාසය කරපු ස්ථානයක් තමයි මේ මහා විහාරය කියලා අපි හඳුනගන්නේ. ඒ මහා විහාරකයන් හැම විටම පුතේ අර තේරවාදී බුදුදහමේ අනන්‍යතා ලක්ෂණයක් වන විනයවාදී බව හඳුනාගෙන විනයවාදීන් ලෙස ක්‍රියා කළා කියලා තමයි සඳහන් වෙන්නේ. තේරවාදී බුදුදහමේ අනන්‍යතා ලක්ෂණයක් තමයි පුතේ විනයවාදී බව. ඒක අවබෝධ කරගත්තු මහා විහාරීය භික්ෂූන් වහන්සේලා විනයවාදීන් ලෙස පෙනී සිටමින් කටයුතු සිදු කරා කියලා විස්තර වෙනවා. හැම විටම ඔවුන් විනයට මුල් තැනක් ලබා දුන්නා. අංක 1 තමයි විනයගරුක බව. ඒක තේරවාදී බෞද්ධ සම්ප්‍රදායේ මූලික ලක්ෂණයක් නේ. පැහැදිලිනේ. ඊට අමතරව අපි දන්නවා දැන් මහා විහාරයේ භික්ෂුන් වහන්සේලාගෙන් සිදු වුණු ශාසනික සේවා එහෙම නැත්නම් තේරවාදී බුද්ධාම රැකගන්න කරපු සේවා රාශියක් තියෙනෝනේ. ඒ අතර ඔවුන්ගේ එක ප්‍රධාන සේවාවක් විදිහට අපි ගන්නවා ලාංකීය සංඝ සංස්ථාව දේශීයත්වයට නැඹුරු කරවා විනය උගන්වල විනය සංගායනයක් පිණිස කටයුතු කිරීම මහා විහාරිකයන්ගේ සේවාවක්. විනය සංගායනාවක් පිණිස කටයුතු කිරීම නේ. ලාංකීය සංඝ සංස්ථාව දේශීයත්වයට හුරු කරවලා එහෙම නැත්නම් නැඹුරු කරවගෙන විනය උගන්වලා විනය සංගායනාවක් සිදු කිරීමට මහා විහාරිකයන් අපකැප වුණු බවට තොරතුරු සඳහන් වෙනවා. පැහැදිලිනේ. ඊට අමතරව දැන් මහා විහාරිකයන්ගේ ශාසනික සේවාවන් අතර තව එක ප්‍රධාන අවස්ථාවක් විදිහට ගන්න පුළුවන් උදේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ගේන්නේ පාලි ත්‍රිපිටකයක් නෙමෙයි. පාලි ත්‍රිපිටකයක් තමයි ලංකාවට ලැබෙන්නේ. එතකොට මේ පාලි ත්‍රිපිටකයට සීහල අට කතාවක් සම්පාදනය කරලා ඒකට අර දේශීය බවක් නැත්නම් දේශීය වශයෙන් අර්ථකථන සම්පාදනය කරන්න මහා විහාරකයන් කැප වෙනවා. නේ? සීහල අට කතාවන් සම්පාදනය කිරීම ඔස්සේ තේරවාදී අර්ථකථනයන් දේශීය වශයෙන් සම්පාදනය කරන්න මහා විහාරකයන් කැප වුණා කියලා සඳහන් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ගේන්නේ පාලි ත්‍රිපිටකය. සූත්‍ර විනය අභිධර්ම පාලි ත්‍රිපිටකයන් ගේන්නේ. එතකොට මේ පාලි ත්‍රිපිටකය සඳහා මොනව සම්පාදනය කරාද මහා විහාරකයන් විසින්? සීහල අට කතා නේ? සීහල අට කතාවන් සම්පාදනය කරනවා. පාලි ත්‍රිපිටකයට සීහල අට කතාවන් සම්පාදනය කරන දේශීය වශයෙන් මොකක් කරාද? තේරවාදී අර්ථකථන ගොඩනගන්න මහා විහාරිකයන් කැප වෙලා තියෙනවා. ඒ විදිහට මහා විහාරික භික්ෂුන් වහන්සේලා අතින් ගොඩනැගුණු සීහල අට කතා විදිහට අපි ගන්නවා වලා මේ වහලා තියෙනවා මහා අට කතා නේ? ඒ වගේම මහා පරිච්ඡය අට කතා තව ඕනනම් කුරුන්දි අට කතා නේ? මහා අට කතා මහා පරිච්ඡය අට කතා කුරුන්දි අට කතා සංකේප අට කතා නේ? අන්ධ කට්ට කතා මේ ආදී විදියට සීහල අට කතාවන් සම්පාදනය කරලා දේශීය වශයෙන් තේරවාදී අර්ථකථනයන් ගොඩනගන්න මහා විහාරිකයන් කැප වෙලා තියෙනවා. මොනවද අට කතා ටික මේකේ කීපයක් හරි මතක තියාගන්න. මහා අට කතා, මහා පරිච්ඡය අට කතා, කුරුන්දි අට කතා, සංකේප අට කතා, අන්ධ කට්ට කතා. පැහැදිලිනේ? මහා අට කතා,
මහා පරිච්ඡේ අට කතා, කුරුන්දි අට කතා, සංකේප අට කතා, අන්ධ කට්ට කතා. මේ විදිහට අටුවා ග්‍රන්ථයන් සම්පාදනය කරන්න මහා විහාරකයන් කැපුණා. ඒක තුලින් බලාපොරොත්තු වෙන්නේ මොකද පුතේ? අරගෙන පාලි ත්‍රිපිටකයට දේශීය වශයෙන් තේරවාදී අර්ථකථනයන් සම්පාදනය කිරීම තමයි මේකේ මහා විහාරකයන්ගේ බලාපොරොත්තු අරමුණු බවට පත් වුනේ. නේ? ඊට අමතරව දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරද්දී පුතේ ත්‍රිපිටකය කොහේ හරි ලියවිලා තිබ්බද? ග්‍රන්ථාරෝඪ වීමක් තිබ්බද? ග්‍රන්ථාරෝඪ වීමක් සිද්ධ වෙලා තිබ්බේ නැහැ. ඉතින් මේගෙන ආපු බුදුදහම නැත්නම් මේගෙන ආපු ත්‍රිපිටකය ඉදිරියට පවත්වාගෙන යන්න ඕනනේ. අනාගතයේ වෙනුවෙන් පවත්වාගෙන යන්න ඕන. එහෙම නැති වුණොත් විනාශ වීමක් සිද්ධ වෙන්නේ. එහෙම වුණා නම් ඔය මිහිඳු මහරහතන් වහන්සේ හා ඒ සමකාලීන භික්ෂුන් වහන්සේලා විතරයි මේක දන්නේ. එතනින් ඉදිරියට ආපු භික්ෂුන් වහන්සේලා මේ දේවල් දැනගන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොකක් කරාද? මහා විහාරයේ ඉඳලා තියෙන පුතේ බානකවරු. අපි අර ප්‍රථම ධර්ම සංගායනයේදීත් අහලා තියෙනවනේ. විනය පිටකය උපාලි මහරහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව බාන ක්‍රමයට රැකගත්තා. ඒ වගේම සූත්‍ර පිටකය ඒ නිකායන් පහට අදාළව භික්ෂුන් වහන්සේලාට පැවරුණා. ඒ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවන්ට බානක පරම්පරාවලට මේක පැවරුණේ අනාගතයේ වෙන රැකගෙන යන්නනේ. ඒ වගේ තමයි ලංකාවේ මොකක් කරද්දී තේරවාදී ත්‍රිපිටක දහම සුරක්ෂිත කිරීම සඳහා බානක පරම්පරාවන් නිර්මාණය කිරීම සිද්ධ වෙලා තියෙනවා. ඔන්න මහා විහාරයේ තවත් වැදගත් සේවයක්. මොනවද තියෙනවද? බානක පරම්පරාව. නේ? බානක පරම්පරාවන් නිර්මාණය කිරීම. ඒ කියන්නේ තේරවාදී ත්‍රිපිටක දහම අනාගතයේ වෙනුවෙන් සුරක්ෂිත කරගන්න බානක පරම්පරාවන් මේ කියනව මහා විහාරය තුල වැඩ වාසය කරලා තියෙනවා. ඉඳලා තියෙනවා. උදාහරණ විදියට අපිට කීප දෙනෙක් හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ පිරිස අහලත් ඇතිනම් ත්‍රිපිටකද මේ විනයදර අභිධම්මික නේ ත්‍රිපිටකදර විනයදර අභිධම්මික චතුනිකායික අට්ඨකතික මේ ආදී බානකවරු. ත්‍රිපිටකදර විනයදර අභිධම්මික චතුනිකායික අට්ඨකතික නේ සුත්තන්තික මේ ආදී බානකවරු. ත්‍රිපිටකදර විනයදර අභිධම්මික සුත්තන්තික චතුනිකායික අට්ඨකතික මෙන්න මහා විහාරයේ හිටපු බානකවරු. පැහැදිලිද? මොනමනයිද? ත්‍රිපිටකදර විනයදර අභිධම්මික සුත්තන්තික චතුනිකායික අට්ඨකතික මේ ආදී බානකවරු මහා විහාරයේ ඉඳලා තියෙනවා. කුමක් සඳහාද පුතේ මේ බානකවරු විදියේ? තේරවාදී ත්‍රිපිටක දහම අනාගතයේ වෙනුවෙන් සුරක්ෂිත කරගන්න. අනාගතයේ වෙනුවෙන් පවත්වාගෙන යන්න. පැහැදිලිනේ? එතකොට මේ දෙවන පෑතිස් රජ දවසේ ඉඳලා වරගම්බා රජ දවස අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන තුරුම ඉදිරියට රැකගෙන ගියේ කවුරු විසින්ද පුතේ? මේ හිටපු බානකවරු. මේ ත්‍රිපිටක දහම ඉදිරියට ගෙන ගියේ මේ බානක පරම්පරාව ඔස්සේ. අලු විහාර සංගායනයේ තෙක්ම, ඒ කියන්නේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන තෙක්ම. වසර 200කට වැඩි කාලයක් බානක පරම්පරා ක්‍රමයෙන් තමයි ලංකාවේ ත්‍රිපිටක දහම රැකගෙන ඉදිරියට ගියේ. ඒ සඳහා මේ කියන බානකවරුන්ගේ දායකත්වය සුවිශේෂී. මොනවායිද පුතේ? ත්‍රිපිටකදර, විනයදර, අභිධම්මික, සුත්තන්තික, චතුනිකායික, අට්ඨකතික නේ මේ ආදී බානකවරුන් ඒ වෙනුවෙන් කැප වූ බවට පිටු සඳහන් වෙනවා. එතකොට මේ විදිහට මහා විහාරිකයන් විසින් විනයවාදීන් ලෙස කටයුතු කරා. තේරවාදී බුදුදහමේ අනන්ත ලක්ෂණය වලනේ ධාරණ ශක්තියෙන් ප්‍රඥාවෙන් පරිපූර්ණ භික්ෂුන් තමයි මහා විහාරයේ වාසය කරේ. තේරවාදී බෞද්ධ
දර්ශනය නැත්නම් තේරවාදී බුදුදහමේ කේන්ද්‍රීය මධ්‍යස්ථානයේ විදියට වසර ගණනාවක් බුදුදහම රැකගෙන ඉදිරියට ගියා නේ. ඒ වගේම තමයි ලාංකීය භික්ෂු පරපුර දේශීයත්වයට නැඹුරු කරවලා විනය උගන්වල විනය සංගායනාවක් වෙනස මහා විහාරකයන් කැප වෙලා තියෙනවා. ඒ වගේම මිහිඳු මහතා රහතන් වහන්සේ ලංකාවට රැගෙන ආපු පාලි ත්‍රිපිටකය සියලු අට කතාවන් සම්පාදනය කිරීම තුළින් දේශීය වශයෙන් තේරවාදී අර්ථකථනයන් ගොඩනගන්න මහා විහාරකයන් කැප වුණානේ. ඒ අට කතා අතර අපි කිහිපයක් කතා කරා. මහා අට කතා, මහා පරිචය අට කතා, කුරුන්දි අට කතා, සංකේප අට කතා, අන්ධ කට්ට කතා ආදී. ඒ වගේම තමයි තේරවාදී ත්‍රිපිටක දහම අනාගත වෙනුවෙන් සුරක්ෂිත කිරීම පිණිස බාණකවරු මහා විහාරයට අදාළව වැඩ වාසය කළා කියලා සඳහන් කරනවා. උදාහරණ කිහිපයක් අපි කිව්වා. ත්‍රිපිටකද, විනයද, අභිධම්මික, සුත්තන්තික, චතුනිකායික, අට කතිකාදී බාණකවරු. පැහැදිලිද? ඒ වගේම තමයි මහා විහාරිකයන් විසින් සිදු කරපු තවත් සේවයක් අපිට ගන්න පුළුවන්. මේ තිබ්බ හෙළ අටුවාවන්. හෙළ අටුවා මොකෙත් නැගලා තියෙනවද? පාළියට නැගීමේ ක්‍රියාවලියටත් මහා විහාරිකයෝ දායක වෙලා තියෙනවා. මොකක් කිරීමද පුතේ? හෙළ අටුවා පාළියට නැගීමේ ක්‍රියාව. පැහැදිලිද? මහා විහාරිකයන් අතින් සිදු වුණු තවත් සේවයක් තමයි හෙළ අටුවාවන් පාළියට නැගීම. හෙළ අටුවා මොකක් කරලා තියෙනවද? පාළියට නැගීමේ ක්‍රියාවලියටත් මහා විහාරය දායකත්වයේ සපයලා තියෙනවා. විශේෂයෙන්ම මේ ක්‍රියාවලියේදී ඔය ಭಾರತයේ සිට ලංකාවට වැඩම කරපු බුද්ධඝෝෂ ආචාර්යන් තමයි මුලින්ම මේ කාර්යය හා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මහා විහාරිකයන්ගේ අධීක්ෂණය යටතේ මහා විහාරී සීමාවන් ඉක්මවා නොයන පරිද්දෙන් උන්වහන්සේ ලව්වා හෙළ අටුවා පාළියට නැගීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා. පැහැදිලිනේ? එතකොට මුලින්ම මේ මහා විහාරිකයන්ගේ අධීක්ෂණය යටතේ මුලින්ම හෙළ අටුවා පාළියට නගපු සුවිශේෂී භික්ෂුවක් තමයි ಭಾರತයේ සිට ලංකාවට වැඩම කළා කියලා පිළිගන්න බුද්ධඝෝෂ ආචාර්ය. උන්වහන්සේව පරීක්ෂා කරන්නේ විසුද්ධි මග්ග අටුවාව සම්පාදනය කරන්න අවස්ථාව දීලා. අපි අහලා තියෙනවා සමස්ත බුදුදහමම අලලා ලියවුණු විශේෂිත ග්‍රන්ථයක් තමයි මේ කියනවා විසුද්ධි මග්ග අටුවාව. ඒකෙන් තමයි උන්වහන්සේව පරීක්ෂාවට ලක් කරන්නේ. ඊට අමතරව ඉතින් මේ ඔය පසු කාලික අපි අහලා තියෙනවා අටුවා ග්‍රන්ථයන් සම්පාදනය කිරීම සඳහා බුද්ධඝෝෂ ආචාර්යන් හා සමකාලීන භික්ෂුවක් තමයි බුද්ධ දත්ත තෙරුන්. නේ? ඒ වගේම වැඩිම ග්‍රන්ථ ප්‍රමාණයක් සම්පාදනය කරපු තව භික්ෂුවක් විදිහට ධම්මපාලි හිමියන් සුවිශේෂී වෙනවා. ඒ වගේම උපසේනාදී දේශීය භික්ෂුන් පවා මේ කියනා වූ කාර්ය හා සම්බන්ධ වෙලා තියෙනවා. මොකක් සමගද? හෙළ අටුවා පාළියට නැගීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ වූ බව සඳහන් වෙනවා. පැහැදිලිද? ඒ විදිහට එනම් බුද්ධඝෝෂ හිමියන් ලව්වා හෙළ අටුවාවන් පාළියට නැගීමේ ක්‍රියාවලිය මුලින්ම සිද්ධ වෙලා තියෙනවා. උදාහරණ අපි කියමු මොකක්ද? උන්වහන්සේ පරීක්ෂාවට ලක් කරන්නේ මොන ග්‍රන්ථයේ සම්පාදනය තුලින්ද? විසුද්ධි මග්ග අටුවාව සම්පාදනය කරවීම ඔස්සේ තමයි උන්වහන්සේව පරීක්ෂාවට ලක් කරන්නේ. පැහැදිලිනේ? ඊට අමතරව ඉතින් සමකාලීනව වැඩ වාසය කරපු තව භික්ෂුවක් තමයි බුද්ධ දත්ත තෙරුන්. වැඩිම ග්‍රන්ථ ප්‍රමාණයක් ධම්මපාලි ආදී තෙරවරු. දැන් ඔය මම දැන් කියපු කොටස් වලින් බව MCQ ප්‍රශ්න පාස් පේපර් කිහිපයක අහලා තිබ්බනේ. සමකාලීනව ඒ කියන්නේ බුද්ධඝෝෂ හිමියන් හා සමකාලීනව විසු අනෙක් විදේශීය භික්ෂු අහලා තිබ්බේ කවුරුන්ද? ඒ තමයි මොන හාමුදුරුවෝ පුතේ බුද්ධ දත්ත තෙරුන්. වැඩිම ග්‍රන්ථ ප්‍රමාණයක් මහා විහාරයේ සිටමින් සම්පාදනය කරේ. මොන හිමියන්ද? ධම්මපාලි හිමියන්. ඊට අමතරව තව දේශීය භික්ෂුවක් තමයි උපසේන ආදී තෙරවරු. මේ විදිහට අටුවාවන් ඔය අපි අහලා තියෙන සමන්ත පාසාදික අටුවාවනේ මනෝරත පූර්ණී කියන්නේ සුමංගල විලාසිනී කියන්නේ මේ බොහෝ අටුවා ග්‍රන්ථයන් සම්පාදනය කළා. මේ කියන්නේ හෙළ අටුවාවන් මොකෙත් නැගීමක් නෙමෙයි. පාළියට නැගූ අවස්ථා තමයි ඔය අපිට හමු වෙන්නේ උදාහරණ විදියට. පැහැදිලිනේ? එතන මේ විදිහට බුද්ධහම රැක ගන්න, තේරවාදී බුද්ධහම රැක ගන්න මහා විහාරිකයන් අනුපමේය මෙහෙවරක් අසීමිත කැපකිරීමක් සිදු කළ බවට තොරතුරු සඳහන් වෙනවා. හරිනේ?
ඊට අමතරව දැන් අපි අහලා තියෙනවා මහා විහාරිකයන් තමයි පුතේ මූලායතන තුලින් බෞද්ධ අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්න කැප වුණු විහාරයක් තමයි මහා විහාරය කියන්නේ. මොන ඔස්සේද? මූලායතන ඔස්සේ. මූලායතන ඔස්සේ බෞද්ධ අධ්‍යාපනය දියුණු කරන්න මහා විහාරිකයෝ කැප වෙනවා. මූලායතන වගින් බෞද්ධ අධ්‍යාපනයේ දියුණුවට මහා විහාරිකයන් කැප වෙනවා. අපි අහලා තියෙනවා වියපත් 8 ගණ කියලා. මූලායතන 8ක් සම්බන්ධයෙන් කියවෙන ලංකාවේ. ඒකේ 4ක් පමණ අයිති වුණ අබේගිරියට පසු කාලයක නේ. ඒ වගේම මහා විහාරයට ප්‍රධාන මූලායතන කිහිපයක් අයිති වෙලා තිබ්බා. දක්ෂිණ මූලය නේ මහා විහාරයට අයිති මූලායතනයක්. ඒ වගේම සේලාන්තර මූලය නේ ඒකත් අයිති කාටද? මේ මහා විහාරයට අයිති මූලායතනයක්. ගලතුරු මූලය, විල්ගම් මූලය මේ කියන ප්‍රධාන මූලායතන 4ක් පමණ මහා විහාරයට අයිති. පැහැදිලිද? දක්ෂිණ මූලය, සේලාන්තර මූලය, විල්ගම් මූලය, ගලතුරු මූලය මේ ආදී ප්‍රධාන මූලායතන කිහිපයක්ම කියන 8න් 4ක් පමණ මහා විහාරයට අයිති මූලායතන. ලංකාව පුරාම තිබිලා තියෙන මහා විහාරයට අයත් අධ්‍යාපන මධ්‍යස්ථාන. ඒකේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. මේ කියනා වූ මහා විහාරයට අනුබද්ධ විහාරස්ථාන පිරිවෙන් මේ මූලායතන ඔස්සේ තමයි බොහෝ පිරිසක් ගිහි පැවිදි හැමෝම අධ්‍යාපනය ලැබුවේ මේ ඔස්සේ. ස්ත්‍රී පුරුෂ ભેදයකින් දරෝ ගිහි පැවිදි හැමෝම මුල් යුගයේහි අධ්‍යාපනය හැදෑරුවේ මොන ඔස්සේද පුතේ? මේ මහා විහාරයට අයත් මූලායතන තුලින්. ඒ වගේම මහා විහාරයට අයත් විහාරස්ථාන පිරිවෙන් මේ මධ්‍යස්ථාන ඇසුරේ තමයි බොහෝ ගිහි පැවිදි සිසුන් අධ්‍යාපනය ලැබුවේ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම අධ්‍යාපනය ලැබුණේ. ඒ විතරක් නෙමෙයි. දේශීය මෙන්ම විදේශීය සිසුන් අධ්‍යාපනය ලැබුවා. දැන් අපි අහලා තියෙනවා මහා විහාරයට අදාළ පිරිවෙන් 364ක් පමණ මුළු ලංකාව පුරා පිටුල් තිබ්බලු. අර මහසෙන් රජතුමාගේ කාලේ මේ පිරිවෙන් විනාශ කළා කියලා සඳහන් වෙනවනේ. එතන නිශ්චිතව කියවෙනවා එතකොට පිරිවෙන් මධ්‍යස්ථාන 364ක් පමණ. මහා විහාරයට අනුබද්ධව තිබු පිරිවෙන් 364ක් පමණ තමයි එතුමා විසින් විනාශ කරන්නේ. එහෙනම් පැහැදිලි මහා විහාරයට සම්බන්ධව ලංකාව පුරාම මූලායතන පිරිවෙන් මධ්‍යස්ථාන විහාරස්ථාන පිළිදෙල තියෙනවා. ඒ ඔස්සේ බෞද්ධ අධ්‍යාපනය දියුණු කරන ලාංකීය ජනයාගේ ඒ විඥාණය අවදි කරන මහා විහාරිකයන් කැප වෙලා තියෙනවා. බොහෝ උගතුන් බිහි වෙන්නේ මේ ආරාමික අධ්‍යාපනය තුළින් මුල් යුගයේ. එතකොට දැන් මේ මූලායතන තුළ එහෙම නැත්නම් මේ අධ්‍යාපන ක්‍රමය තුළ අධ්‍යාපනය ලැබුවේ දේශීය සිසුන් පමණයි පුතේ? නෑ. දේශීය නොවන කියන්නේ විදේශීය සිසුන් පවා ලංකාවට ඇවිල්ලා අධ්‍යාපනය ලබලා තියෙනවා. විශේෂයෙන්ම අපි අහලා තියෙනවා පර්සියාවනේ, ග්‍රීසිය, බුරුම එහෙම නැත්නම් අපේ වර්තමාන කියන මියන්මාරයනේ. ඒ වගේම චීනය, ඉන්දියාව මේ ආදී විවිධ රටවල් වල සිසුන් ඇවිල්ලා මහා විහාරය තුලින් අධ්‍යාපනය ලැබුවලු. ඒක ලාංකීය වංශ කතා තුළ විතරක් නෙමෙයි පාහියන්ගේ වාර්තා තුළ පවා සඳහන් වෙනවා. නේ? ලාංකීය වංශ කතා තුළ මෙන්න පාහියන් වාර්තා තුළ ඒ තොරතුරු සඳහන් වෙනවා. පර්සියාව, ග්‍රීසිය, බුරුමය, චීනය, ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සිසුන් ඇවිල්ලා ලංකාවේ මේ මහා විහාරය සහ ඒකට අනුබද්ධ පිරිවෙන් මධ්‍යස්ථානය තුලින් අධ්‍යාපනය ලැබුවලු. අපි අහලා තියෙනවා බුරුම ජාතික ජප්පට කියන තෙර නමක්. ඒ බුරුම ජාතික ජප්පට හිමියන් ලංකාවේ මහා විහාරයේ යටතේ අධ්‍යාපනය ලබා තියෙනවා. වසර 10ක පමණ කාලයක් නේ. පස්සේ ලාංකීය භික්ෂුන් පිරිසක් සහිතව ගිහිල්ලා තමයි උන්වහන්සේ සීහ සංඝ කියලා නිකායක් ආරම්භ කරන්නේ. එයාලගේ රටේ කියන්නේ බුරුමේ තුල නැත්නම් වර්තමාන මියන්මාරය තුල. එතකොට පැහැදිලි එහෙනම් මූලායතන තුලින් බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා මහා විහාරිකයන් කැපකිරීමක් සිදු කරලා තියෙනවා. අපි ගෝ මහා විහාරයට සම්බන්ධ මූලායතන කීපයක් තිබිලා තියෙනවා. ප්‍රධාන මූලායතන අර වියපත් 8 ගණන් කියලා කියවෙන 8න් මූලායතන 4ක් මහා විහාරයට අයිති මොන ටිකද? දක්ෂිණ මූලය, ඒ වගේම සේලාන්තර මූලය, ඊට අමතරව ගලතුරු මූලය, විල්ගම් මූලය. ඒ මූලායතන 4 අයිති වෙන්නේ කාටද? මහා විහාරයට. අබේගිරියට 4යි, මහා විහාරයට 4යි කියන්නේ. අබේගිරියටත් තිබ්බා.
ප්‍රධාන මූලායතන කීපයක් තිබ්බනේ. දැන් ඒ මූලායතන වල අබේගිරියට තිබ්බේවා. මේකට අදාළ නොවනත් අපි නිකන් දැනගැනීම පිණිස මතක් කරවති. මොන මූලායතන සාමාන්‍යයෙන් අබේගිරියට අදාළව පැවතුනේ පුතේ? මතක් කරනෝනේ. උතුරු මූල කියලා අපි කියන උත්තර මූලය තිබ්බනේ. මහනෙත් පාමුල කියන මූලායතනය තිබිලා තියෙනවා අබේගිරියට සම්බන්ධ වෙලානේ. වහදුම් මූලය එකතයි දෙන්නේ කාටද? අබේගිරියට සම්බන්ධව තමයි වහදුම් මූලයක් තිබිලා තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට මූලායතන 8න් 4ක් මහා විහාරයට සම්බන්ධයි, 4ක් අබේගිරියට සම්බන්ධයි. නේ? උත්තර මූලයයි කපාර මූලයයි ඒ වගේම මහනෙත් පාමුල කියන මූලායතනයයි ඊට අමතරව වහදුම් කියන මූලයයි. ඒ මූලායතන 4යි කියන්නේ කාටද? අබේගිරියට. මහා විහාරයේ තිබුණොත් දක්ෂිණ මූලයයි තී, සේලන්තර මූලයයි තීනේ මහා විහාරයට, ගලතුරු මූලයයි තී, ඒ වගේම විල්ගම් මූලයයි තී. ඒ 4 මහා විහාරයට සම්බන්ධයි. ඔතනිනුත් ප්‍රශ්නයක් අහලා තිබ්බා 2019 පේපරේ බලන්න. 2019 පේපරේ දීලා තිබ්බා මෙහෙම මූලායතන 8ක් තිබ්බා. ඒවට අයත් නොවන්නේ මොකක්ද කියලා තිබ්බා. ඒකට වැරදි උත්තරේ විදිහට දාලා තිබ්බේ කාලප්පාසාදී කියන එක වගේ මට මතකනේ. තෝරන් තිබ්බ උත්තරේ තමයි ඒක. අයත් නොවන එකක් මේක. පැහැදිලිද? ඒකට ඒ විදිහේ කෙටි ප්‍රශ්න වලදී නම් ඔයාලට මේ මූලායතන එහෙම වැදගත් වෙයි. එහෙනම් පැහැදිලි මේ මූලායතන ක්‍රමයක් තුලින් තේරවාදී බෞද්ධ අධ්‍යාපනය දියුණු කරන්න මහා විහාරිකයන් කැප වුණා කියලා සඳහන් වෙනවා. එතකොට ඒකේ ගිහි පැවිදි ඒ වගේ මිස්ත්‍රි පුරුෂ සියලුම දෙනා අධ්‍යාපනය ලැබුවා. දේශීය මෙන්ම චීනය, පර්සියාව, ග්‍රීසිය, උරුමය, ඉන්දියාව මේ ආදී හැම රටකම සිසුන් ඇවිල්ලා මහා විහාරයට අනුබද්ධ පිරිවෙන් තුල මහා විහාරය තුල අධ්‍යාපනය හදාගෙන තියෙනවා. බුරුම ජාතික ජප්පටාදී තෙරවරුන් පවා මහා විහාරයෙන් අධ්‍යාපනය ලැබුවා. විශේෂයෙන්ම ඒ විදිහට දේශීය මෙන්ම විදේශී සිසුන් අධ්‍යාපනය ලැබුව බව ලාංකීය වංශ කතා තුල මෙන්ම අපි කිව්වා පාහියන්ගේ වාර්තා තුලත් සඳහන් වෙනවා. එහෙනම් ඒකත් මහා විහාරිකයන්ගේ සේවා කරට ගෙනෙන සුවිශේෂී සේවාවක්. පැහැදිලිද? ඊට අමතරව දැන් මහා විහාරිකයන්ගේ තව වැදගත් සේවාවක් තමයි පුතේ ලංකාවට එල්ලුණු විවිධ අභියෝග තියෙනවා. ස්වභාවික විපත් අපි අහලා තියෙන වලගම්බා රජ දවසේ ඇති වෙනවා බැමිණිතියා සාගතය. බැමිණිතියා සාය කියලා අපි කියන්නේ බැමිණිතියා මේ සාගතයේ අවස්ථාවේදී තේරවාදී බුදුදහම රැක ගන්න. ඒ වෙනකොටත් ග්‍රන්ථාරූඪ වීමක් වෙලා තිබෙන්නේ නැහැ. ඒ නිසා දැන් ලංකාව පුරාම දරුණු නියගයක් වසංගතයක් දරුණු නියගයක් ඇති වුණු කාලයක් තමයි බැමිණිතියා සාගතය කියන්නේ. මේ කාලය තුල භික්ෂුන් වහන්සේලාට දානමාන ලබා දෙන්න තියා ජනතාවටවත් තමන්ගේ දිවි රැක ගන්න ආහාරයක් නැති වුණු අවධියක් නේ. විවිධ ගස්වැල් තියෙන මොනවා හරි තිබ්බනම් පළවැල පවා කාලේ ඒවත් නැති වෙන්නේ නැතිනේ. කාලයක් යනකොට මේ සිරුගංගා හිඳලා කියලා දරුණු වසංගත කාලයක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දරුණු නියඟ අවස්ථාවක්. එතකොට අන්නේ බැමිණිතියා සාගතයේ අවස්ථාවේදී බුදුදහම රැක ගන්න මේ බාණක පරම්පරා ක්‍රමයෙන් ආපු කටපාඩමින් ආපු ත්‍රිපිටක දහම රැක ගන්න මහා විහාරීය භික්ෂුන් වහන්සේලා දිවි පරදෝට තබලා කටයුතු කරා කියලා තමයි සඳහන් වෙන්නේ. මිය යන මොහොතේ පවා එතෙන් විට තමන් දන්නා දේ තමන්ගේ ශිෂ්‍ය නමට කොඳුරලා අවසන් සුසුම් එළඹ භික්ෂුන් පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. ඒකට පැහැදිලි වලගම්බා රජ දවසේ තියෙනු මේ බැමිණිතියා සාගතය හමුගේ තේරවාදී බුදුදහම රැක ගන්න මහා විහාරිකයෝ ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම කළා කියලා තමයි තොරතුරු සඳහන් වෙන්නේ. පැහැදිලිනේ? ඒ වගේම තමයි දැන් මේ වලගම්බා රජ දවසේ ඇති වුණු බැමිණිතියා සාගතය අවස්ථාවෙන් ලොකු පණිවිඩයක් ඉගෙන ගත්ත මහා විහාරී භික්ෂුන් වහන්සේලා. ඒ නිසා මොකක්ද කරේ? අනාගතයේදී මෙබඳු විපතක් ඇති වුණොත් ඒ අනාගත උපද්‍රව වලින් බුදුදහම රැක ගන්න හිතාගත්තු මහා විහාරිකයෝ මාත්තලේ අලු විහාරයේදී මොකක් කරද්ද? ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරමින් ධර්ම සංගායනයක් පිණිස අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා. ඒකේ මූලිකත්වය ගත්තේ කවුද එහෙනම්? මහා විහාරිකයන්.
වලගම්බා රාජ දවස ඇති වුණු බැමිණි ඉතිහාසාගතය කියන මේ ස්වභාවික ආපදාව තුලින් අවබෝධයක් ගත්ත අනාගතයේදී මොකක් වෙන්න පුළුවන්ද? අනාගතයේදී මේ වගේ දේවල් වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් කරදරයක් වෙන්නත් පුළුවන්. සතුරු ආක්‍රමණයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා විනාශ වෙන්නත් පුළුවන් නේ. ඉතින් ඔන්න ඔය විදිහේ සියල්ල තේරුම් ගත්ත මහා විහාරික මොකක් කරාද? අනාගත අභියෝගයන්ගෙන් බුදුසසුන ආරක්ෂා කරගන්න, ත්‍රිපිටක ධර්ම රැක ගන්න. මාතලේ අලු විහාරය නැත්නම් අපි කියන ඔය ආලෝකලන විහාරයේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරමින් ධර්ම සංගායනයක් පවත්වලා තියෙනවා. එතකොට ඒකත් ඔවුන්ගේ සුවිශේෂී ශාස්ත්‍රීය මෙහෙවරක් සහ තව විදිහකට ගත්තොත් ඒක ජාතික මෙහෙවරක් විදිහට අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලිනේ? ඊට අමතරව තවත් මහා විහාරිකයන්ගේ සේවා තමයි දැන් ওই ස්වභාවික ආපදානේ. ස්වභාවික ආපදා වගේම බුදුදහමට වෙනත් අභියෝගයක් දෙන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවට ලැබෙන්නේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් විදිහට නිර්මල තේරවාදී බුදුදහමක්. හැබැයි තේරවාදී බුදුදහමට පටහැනි ඉගැන්වීම් ලංකාවට වරින් වර ආවනම් ඒවාට එරෙහිව නැගී සිටීමෙන් තේරවාදය වෙනුවෙන් පෙනී සිටින මහා විහාරිකයෝ දෙපාරක් හිටුවේ නැහැ. නේ? ඒ කියන්නේ අබේගිරිය විහිුණු දාපටන් මහා විහාරයේ අබේගිරිය අතර යම් යම් ගැටුම් ඇති වෙනවන්නේ. පොඩි පොඩි මතිමතාන්තර අපි අහලා තියෙනවනේ. බාතිකාබේ රජ දවස පොඩි පොඩි ඒක විනය කර්ම මුල් කරගෙන යම් කිසි මතවාදයක් ඇති වුණා තියෙනවා. සාමාන්‍ය ගැටුමක් නේ. ඒ වගේම බෝහාරික තිස්ස රජ දවසනේ පළමු වරට අබේගිරිකයන් විසින් ලංකාවට ගේනෝ වෛතුල්‍යවාදී ඉගැන්වීම නේ. ඒ වෛතුල්‍යවාදයට එරෙහි වෙලා මහා විහාරී භික්ෂුන් මොකක් කරාද? තේරවාදයේ වෙනුවෙන් පෙනී ඉඳලා Tamanගේ තේරවාදී බුද්ධහම රැක ගන්න කැප වුණා. ඊට අමතරව ওই ධර්ම ධාතු සංකල්පය වගේ දේවල් නේ මේ විදිහට තේරවාදී බුදුදහමට පටහැනි වෛතුල්‍යවාදය, ওই ධර්ම ධාතු සංකල්පනේ, වජිරියවාදය මේ ආදී විවිධ ඉගැන්වීම් ලංකාවට ආපු හැම වෙලාවකම මහා විහාරිකයන් ඒවාට එරෙහි වෙලා තේරවාදයේ නිර්මලත්වයේ වෙනුවෙන් පෙනී සිටී කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකදී වුන් ජීවිත පරිත්‍යාගයෙන් කැප වෙලා තියෙනවා. දැන් උදාහරණ විදිහට මහසෙන් රාජ සමය ගත්තොත් දැන් ওই විදිහට ලංකාවට වෛතුල්‍යවාදය ආවනේ අපි මුලින්ම කිව්වේ. බෝහාරික තිස්ස රජ දවස් තමයි පළමු වරට වෛතුල්‍යවාදය අවේගිරිකයන් ලංකාවට ගෙනාවේ. ඒකෙදි මහා විහාරිකයෝ මැදිහත් වෙලා රජතුමත් මැදිහත් වෙලා වෛතුල්‍යවාදය යටපත් කරා. ගෝඨාභය රජ දවසත් නැවත වෛතුල්‍යවාදයේ හිසෙසුවා. පැහැදිලිනේ? දැන් ඉන්න ගෝඨාභය නෙමෙයි. ඒ කාලේ ඉන්න ගෝඨාභය රජතුමා කාලේ වෛතුල්‍යවාද නැවත වරක් හිසෙසුවා. මහා විහාරිකයන්ුත් මැදිහත් වෙලා රජුත් මැදිහත් වෙලා වෛතුල්‍ය පොත්පත් ගිනිබත් කරලා වෛතුල්‍ය මතවාද ව්‍යාප්ත කරපු භික්ෂූන් පවා 69ක් ලංකාවේ නිරපණෝනේ වෙර ලකුණු තියෙනවා. හැබැයි ගෝඨාභය රජතුමා වෛතුල්‍යවාදය මැඩපවත්වන්න කටයුතු කරත් එයාගේ බාල පුතා ජේතතිස්සකින් පස්සේපත් වෙන මහසෙන් කුමාරයා නැත්නම් මහසෙන් රජතුමා වෛතුල්‍යවාදය ව්‍යාප්ත කරන්න උදව් කරනවා තමන්ගේ ගුරුවරයා වන සංඝමිත්‍ර භික්ෂුවටනේ. ඒ නිසා නේද මහා විහාර සංහාරයක් පව සිද්ධ කරන්න මහසෙන් රජතුමා ගුරුවරයෙකුගේ උපදෙස් පිළි අරගෙනනේ. මහා විහාරයට අයත් දේපල ඔක්කොම පවරනවා අබේගිරියට. ඔතනිනුත් ප්‍රශ්නයක් අහලා තිබ්බයි කවුරුද බලන්න 2018 වගේ අවුරුද්දක. ඒ විදිහට දේපල පැවරීමේ එක අවස්ථාවක් තමයි මොකද්ද? මහා කාල ශිලා ප්‍රතිමාව අබේගිරියට හිමිවීම. එහෙම උත්තරයක් වෙන ප්‍රශ්නයක් ඇති බලන්න ඔයාලා. ඒ කියන්නේ මහා විහාරයට හැම දේපලක්ම පුතේ අබේගිරියට පවරන මහසෙන් රජතුමා විසින්. මහා විහාරිකයන්ට දන් දෙන එක පවා තහනම් කරා. තහනම් නියෝගයේ කැඩුවොත් දඩයක් පවා නියම කරා. නේ? මහා විහාරයට පිරිවෙන් 364ක් පමණ විනාශ කරාලු. මහා විහාරයේ භූමිය හාලා උඳු වැපිරුව කියලා නිකාය සංග්‍රහය විස්තර වෙනවා. එතකොට මෙන්න මේ සියලු අභියෝග හමුවේ මහා විහාරිකයෝ මොකක් කරාද? ඒ තමන්ගේ තේරවාදී බුද්ධහම වෙනුවෙන් පෙනී සිටියපද. ඒකේ අනන්‍යතාව වෙනුවෙන් පෙනී සිටියා. හිස නැමුවේ නැහැ. බුද්ධහම රැක් ගන්න යාලා දිවි පරදුවට තබල කටයුතු කරා. එහෙනම් පැහැදිලි තේරවාදී බුදුදහමට පටහැනි යම් ඉගැන්වීමක් ලංකාවට ආවනම් ඒකට එරෙහි වෙලා තේරවාදී බුද්ධහම අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින මහා විහාරිකයෝ කටයුතු කරා. උදාහරණ මොනවද? ලංකාවට ආපු වෛතුල්‍යවාදය, ධර්ම ධාතු සංකල්පනේ මේ ආදී ඉගැන්වීම් වලට එරෙහිව ඔවුන් නැගී සිටපු අවස්ථා. බෝහාරික තිස්ස රජ දවස, ගෝඨාභය රජ දවසනේ, මහසෙන් රජ දවස ඔවුන් කරපු කැපකිරීම අපිට සුළුපට තහන්න බෑ. නේ? ඒ කැපකිරීම සුළුපට කැපකිරීමක් නෙමෙයි. එතකොට පැහැදිලි අද දක්වාම බුදුදහම යම් ලෙසකට සුරක්ෂිත වෙලා පවතිනවා නම් ලංකාව තුළ ඒ වෙනුවෙන් අපරිමිත කැපකිරීමක් කරපු
සුවිශේෂී අතිවරුන් පිරිසක් වාසය කරපු විහාරස්ථානයක් තමයි මොකද්ද මේ මහා විහාර සංකීර්ණය. පැහැදිලිනේ? එතකොට මේ මහා විහාරයේ ඔස්සේ සිදුනේ පුතේ ශාසනික සේවාව විතරමද මේ අපි කතා කරපු විදියට? නේ අපි කතා කරපු ටික නැවත සංක්ෂිප්ත කරලා ගත්තොත් මහා විහාරකයන් විසින් විනය තමයි තේරවාදයේ අනන්‍යතාවය ඒකට අනුව අනුගත වෙලා විනයවාදීන් ලෙස කටයුතු කරානේ. ධාරණ ශක්තියෙන් ප්‍රඥාවෙන් පරිපූර්ණ ජේෂ්ඨ භික්ෂුන් තමයි මහා විහාරයේ වැඩ වාසය කරේ. දේශීය භික්ෂු පරපුර නැත්නම් ලාංකීය භික්ෂු පරපුර දේශීයත්වයට හුරු කරලා විනය උගන්වන විනය සංගායනයක් තියලා තියෙනවා. සීල අට කතා සම්පාදනය කරා කියලා පාඩම් කරගත්තා. ඊට පස්සේ බාණක පරම්පරා ක්‍රමයේ තුලින් තේරවාදී ත්‍රිපිටකය රැකගත් අනාගතය උදෙසා ඒ වගේම එලාටුවා පාරිල් නැගීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සහයෝගය මේ මැදිහත් වීම සිද්ධ කරා මහා විහාර සීමා ඉක්මවා නොයන පරිද්දේ. ඒ වගේම මූලායතන ඔස්සේ බෞද්ධ අධ්‍යාපනය දියුණු කරා. ඒක දේශීය වශයෙන් මෙන් විදේශීය වශයෙන් ගිහි පැවිදි බෞද්ධ හැමෝම අධ්‍යාපනය ලැබුව මේ විහාරස්ථාන ආශ්‍රිත අධ්‍යාපනය තුළනේ. ඊට අමතරව බැමිණි ඉතිහාස ආගතය අවස්ථාවේ දිවි පරදුවට තවල තේරවාදී බුද්ධහම රැක ගන්න ත්‍රිපිටක දහම රැක ගන්න කැපුණා කියලා අපි කතා කරා. අනාගත අභියෝග ගැන අවබෝධ කරගත්තු මහා විහාරිකයෝ ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරන අලු විහාරයේදී බලගම් බරක් දවසේ. ඊට අමතරව තේරවාදී බුද්ධහමට පටහැනි ওই වෛතුල්‍යවාදයේ වජිරීයවාදයේ වගේ ඉගෙනීම් ධර්ම ධාතු සංකල්ප වෙන ඉගෙනීම් ලංකාවට ගෙන ආපු හැම කාලයක් තුළ මේ වෙනුවෙන් ඒකට එරෙහිව නැගී හිඳමින් තේරවාදී බුද්ධහම ඒ අනන්‍යතාවය රැක ගන්න කැපුණා කියලා අපි කතා කරනවානේ. ඊට අමතරව පුතේ මහා විහාරය එහෙම නැත්නම් මහා විහාරිකයන්ගේ අනුදැනුම මත තමයි සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ලංකාවට ආවේ. මහා විහාරිකයන්ගේ අනුදැනුම මත සංඝමිත්තා තෙරණිය වහන්සේ ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාවක් අරගෙන ඒ වගේම 18 ශ්‍රේණියක පිරිසක් සහිතව ඒ ශිල්ප කලාවන් සහිතව තමයි ලංකාවට වැඩම කරේ. පැහැදිලිනේ? එතකොට ඒ ඔස්සේ ලැබුණු සියලුම දායාදයන් මහා විහාරයේ යටතේ තමයි අපි හඳුනගන්නේ. එතකොට පැහැදිලි ඒ ඔස්සේ තමයි ලංකාවට බෝධි වන්දනය හා ඒ ආශ්‍රිත පුද පූජා සංස්කෘතියක් ආරම්භ වුණේ. ඒ වගේම චිත්‍ර මූර්ති කැටයම් ගෘහ නිර්මාණ මේ ආදී ශිල්ප කලාවන් ලාංකිකයන් දැන හඳුනගත්තේ මේ සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිසේ පැමිණීමෙන් අනතුරුව. එතකොට මේ සමස්තය ව්‍යාප්ත වෙන්නේ මොකක් ඔස්සේද? මහා විහාරය ඔස්සේ. නේ? ඒ සීළු සේවාවන් අපි අධ්‍යයනය කරන්නේ හඳුනගන්නේ මහා විහාරිකයන්ගේ මෙහෙවරයන් ලෙස. පැහැදිලිද? ඒකත් එතකොට ඔයාලට මේකට එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ශාසනික සේවාව විතරමද කරේ මහා විහාරිකයෝ? නෑ. ශාසනික සේවාව වලින් එහාට ගිහින් පුතේ ජාතික මෙහෙවරකටත් තුරු දුන්නා. පුළුල් ජාතික මෙහෙවරකටත් වුණු දුන්නා. නේ? ඔය වෙදකම, ජ්‍යොතිෂ්‍ය, ශාන්ති කර්ම ආදී දේවල් වල මුල් කාලීන විශාරදයන් බවට පත් වුණේ මහා විහාරිකයෝ. වෙදකම, ජ්‍යොතිෂනේ, ශාන්ති කර්මේ ජනතාවට සමීප ගොඩක් දේවල් වල මුල් කාලීන විශාරදය තමයි මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා. ඊට අමතරව මහා විහාරිකයන් තමයි ඔය බෞද්ධ පාලකෙක්, ඒ කියන්නේ ලංකාවට සුදුසු බෞද්ධ පාලකෙක් පත් කරන්න මහා විහාරික භික්ෂුන් මැදිහත් වෙලා තියෙනවා. සුදුසු පාලකෙක් පත් කරන්න. ඒ කියන්නේ අනාගත බෞද්ධ නායකයන් පුහුණු කිරීමේ කාර්ය සඳහා මහා විහාරිකයෝ මැදිහත් වෙලා තියෙනවා. ජාතික මෙහෙවරක්. නේ? අබෞද්ධයෝ පත් වුණා නම් නිර්පාහරින්න මහා විහාරිකයෝ දෙපාරක් හිතුවේ නැහැ. ඒ මොකක් වෙනුවෙන්ද? බුදුදහම රැක ගන්න. ඒ වගේම ලාංකීය ජනතාව රැක ගන්න. ලාංකීය බෞද්ධ සංස්කෘතිය රැක ගන්න. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි පාලකයන්ට අවශ්‍ය අවවාද අනුශාසනානේ දෙවන පෑතිස් රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ උපදෙස් දෙනවා. දුටුගැමුණු මහරජුහට ගෝධගත්ත තිස්ස තෙරුන් උපදෙස් දෙනවා. ඒතර පැහැදිලි පාලකයන් බෞද්ධ පාලකයෝ පත් කරන්න, අබෞද්ධයෝ ඉවත් කරන්න මහා විහාරිකයෝ කැප වෙලා තියෙනවා. පාලකයන්ට අවශ්‍ය අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් එක පැත්තකින් බුදුදහම රැක ගන්න ගමන් බෞද්ධ සංස්කෘතිය රැක ගන්න ගමන් ඒ වගේම ලාංකීය ජනතාව ආරක්ෂා කරන්න මහා විහාරිකයෝ කැප වුණා. උපද්‍රව අවස්ථාවලදී ඒකට මිදීමේ, ඒ කියන්නේ ඒ උපද්‍රවයන්ගෙන් මිදීමට අවශ්‍ය අවවාද අනුශාසනා නිරන්තරයෙන් ලබා දෙමින් පාලකයන් සමග සමීපව වුණ කටයුතු කරලා තියෙනවා. නේ? ඒ ජනතාවට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න තියෙනවා. ඒ තමයි ජාතික මෙහෙවරය.
පැහැදිලිද? නේ? ඒ වගේම බෞද්ධ සිංහල බෞද්ධ පාලකයෝ ආරක්ෂා කරන මහා විහාරිකයෝ කැපෙලා දෙන විවිධ අවස්ථාවල. එතකොට මේ හැම එකක්ම සිදු කරේ මොකක් වෙනුවෙන්ද පුතේ? ඔවුන් ශාසනික සේවාවෙන් ඔබට ගිහිල්ලා ජාතික මෙහෙවරකටත් තුර දුන්නා. හැබැයි මේ පටු වාසි බලාපොරොත්තු වෙන්න අද කාලේ වගේ ඒක ඇවිල්ලා දේශපාලන වන්දිබට්ටකමක්ද? නෑ. පටු වාසි බලාපොරොත්තු නෙමෙයි ඒ සියල්ල සිදු කරේ පුතේ ජාතික මෙහෙවරක් විදියට හිතලා. ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය, ශ්‍රී ලාංකීය ජාතිය නේ මේ ලංකාව රැක ගන්න, ථේරවාදී බුද්ධාම රැක ගන්න. ඒ වෙනුවෙන් තමයි මහා විහාරිකයෝ මේ සියලු මෙහෙවරයන් සිදු කරේ. එතකොට පැහැදිලි වෙනවා බුදුදහමේ ආරක්ෂාව වෙනුවෙන්, ඒ වගේම බෞද්ධ සංස්කෘතියේ ආරක්ෂාව වෙනුවෙන්, ථේරවාදී බුදුදහමේ නිර්මලත්වය වෙනුවෙන් මහා විහාරිකයන් අතින් සිදු වුණු ශාසනික මෙහෙවර, ජාතික මෙහෙවර කියන්නේ ඒකට ඔන්න ඔය කියනා වූ කරුණු ටික තමයි. පැහැදිලිනේ? එහෙනම් ඔය මාතෘකාවට අදාළව පාස් පේපර් වල අහලා තියෙන සියලුම ප්‍රශ්න වලට සූදානම් වෙන්න. මොන තැන්වලින්ද MCQ අහලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඔයාලා හොඳ අවබෝධයකින් අධ්‍යයනය කරන්න. එහෙම හොඳට අධ්‍යයනය කරොත් මේකෙන් එන විවිධ ප්‍රශ්න අත්හදා බැලුවොත් ඒකේ මාර්කින් ස්කීම් අධ්‍යයනය කරොත් ඔයාලට හොඳට පැහැදිලි වෙනවා. මේකෙන් මොන ප්‍රශ්නය ආවත් මොන විදියකට කරකවල ඇහුවත් විභාගයේදී අවශ්‍ය ලකුණු 10ක ප්‍රශ්නයක් තමයි බොහෝ විට මේකේ නිර්මාණය වෙන්නේ. ඒ අවශ්‍ය ලකුණු ප්‍රමාණය කිසිදු අඩුවකින් තොරව ලබා ගන්න ප්‍රමාණාත්මක පිළිතුරක් ඔයාලට දැන් හදා ගැනීමේ හැකියාව තියෙනවා. මේක අහලා කරුණු ටිකක් ගන්න පුළුවන්. අමතර දැනීම සඳහා ඔයාලට මාර්කින් ස්කීම් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ සියලු කරුණු එකතු කරලා වඩාත් ගුණවත් හරවත් පිළිතුරක් හදා ගන්න. පැහැදිලිනේ?